නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් සම්බුදු සිතක අසිරිය උතුම් සදාම් සාකච්ඡාව පිණිස කාලය වෙන් කරගෙන සුපුරුදු ලෙසින් පින්වන්ත හැමදෙනාම ඊටාම දයාවෙන් මුණ ගැහෙනවා. ඉතින් තුනුරුවන් වැඩ වාසය කරන ඉසව්ව සිතට මෙනෙහි වුණත් මොනතරම් සුවයක් නිතරම අපේ හදවතට අත්පත් වෙනවද කියලා ඔබ දන්නවා. කියන්නේ ගමේ විහාරස්ථානයේට වැටලා තියෙන මාවත, අසපුවට පියමන් කරන මාවත, ආරණ්‍යයට. ආදි වශයෙන් ඒ සිහිපත් වුවත් අපේ හදවතට මොනතරම් निराமிස සැනසෙල්ලක් ගලා එනවද කියලා පින්වන්ත හැම දෙනාම දන්නවා. ඉතින් මේ දිනවල සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡා මාලාව ඔස්සේ, දේශනා මාලාව ඔස්සේ අපේ පින්වත් ස්වාමින් වහන්සේ තථාගත බල ධර්මයන් පිළිබඳව දහම් කරුණු පවසා වදාලා දිගින් දිගටම. ඉතින් අද දවසෙත් ඒ වූ සුන්දර දහම් පරයයක් ශ්‍රවණය කරගන්න සාකච්ඡා කරන්න අපට අවස්ථාව දෙනවා. අපට අනුකම්පා කරුණා සිතින්ම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම වදාලා. ඉතින් ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් දෙපා නැමෙද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වය විශේෂයෙන් 2020 පෙබරවාරි මාස 11 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන KM පේමාවතී පින්වන්ත මෑණියන් මිය ගොස් වසර 2ක් පිරීම නිමිති කරගෙන එම පින්වන්ත මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් මොනරාගල කොටිගල්හෙල අංක 14 නිවසේ පදිංචි පින්වත් එච්.එම්. පුංචි බණ්ඩා පියාණන් ඇතුළු දූ දරුවන් බෑනාවරුන් ලේලිවරුන් සහ මුණුබුරු මිනිබිරියන් වශයෙන් මේ පින්වන්ත හැමදෙනාම සදැහැති දායකත්වයේ දරන්නට යෙදෙනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් ඊටාම දයාවෙන් මේ සදහම් සාකච්ඡාව පිණිස ඒක රාශි කරගන්න අපි හැමදෙනාම ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමිනී උතුම් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ එදා බුදුරජාණන් වහන්සේ වජිරාසන භූමියේදී මේ සසර පුරා පිරූ පාරමී බලයෙන් කරගත්තු උදාර මානසික පරිවර්තනය. එහෙමයි ස්වාමීනි. ඇත්තට ඒක අපිට හිතා ගන්න බැරි දෙයක් නේද? එහෙමයි ස්වාමීනි. මේ දසබල ඥාන තියෙනවා කියන එක. එහෙමයි. එද මේ ඊටු දසබල ඥාන අතරින් අපි දැන් මේ දිනවල විශේෂයෙන් කතා කර ඉන්නේ සත්‍යයන්ගේ නානා ස්වභාවයන් තේරුම් ගන්න පුළුවන් කියන එක. එහෙමයි. ඒතර ඇත්තට මේ සත්‍යයන්ගේ නානා ස්වභාවයක් තියෙනවා කියලා තේරුම් ගන්න බැරි වීම නිසාමනේ මේ ගොඩාක් අරුබුද තියෙන ලෝකේ. නැද්ද බලන්න? එහෙමයි. ඔක්කොම එක සමතැනකට ගන්න හදනවනේ. නැද්ද බලන්න? තම තමන් ගුණයට එන්නේ නැතුව අනිත් අය සමතැනකට ගන්න මහන්සි ගන්නවා. ඉතින් සාර්ථක වේද? සාර්ථකත්වයක් නෑ. එහෙමයි. හරි පුදුමයි. එතකොට මේ බුදුවරුන්ගේ මේ අවබෝධය මේ දෙව් මිනිස් ලෝකයට කොතරම් ආශිර්වාදයක් රැකවරණයක්ද නේද? ස්වාමීනි මොනතරම් පරිපූර්ණ අවබෝධයකට. හරි ආශ්චර්යයිනේ. එහෙමයි. දැන් බලන්න ගෘහ ගෙවල් වල සමහර මහත්යයට නෝන තේරුම් ගන්න බැරි වීම නිසා අරුබුද. නෝනට මහත්ය තේරුම් ගන්න බැරි වීම නිසා අරුබුද. දරුවන්ට දෙමව්පියෝ තේරුම් ගන්න බැරි වීම නිසා අරුබුද. දෙමව්පියන්ට දරුවෝ තේරුම් ගන්න බැරි වීම නිසා අරුබුද. මේ ඔක්කොම පුද්ගල ස්වභාවයන් තේරුම් ගන්න බැරි කම නේද? එහෙමයි ස්වාමීනි. ඒ සියල්ලට ප්‍රශ්න වලටම හේතුව
පුද්ගල ස්වභාවය තේරුම් ගන්න බැරිකම. එහෙමයි. ඒ නිසා මේ පුද්ගල ස්වභාවයන් තේරුම් ගන්න අඩු ගන්නද මේ බුදු භාග්‍යතුන් වහන්සේගේ මෙන්න මේ උතුම් අවබෝධය පිළිබඳ සැදැහැසිතක් ඉපදුනොත් කෙනෙකුට. එහෙමයි. සැදැහැසිතක් ඉපදුනත් ඒ කෙනාට අරුබුද නැති ඉන්න පුළුවන් දේවල් වල. ස්වාමීනි කෙනෙකුට නිශ්චයකට එන්න පුළුවන් නම් ඒ කාන්තෙන් මගේ රැකවරණය නම් භාග්‍යවතුන් වහන්සේ නිසා සැලසෙනවාමයි කියලා. එතරයකට විශාල ලොකු ප්‍රඥාවක් තියෙන්නත් ඕන ඉතින්. එහෙමයි ස්වාමී. ආවට ගියාට කෙනෙකුට එතෙන්ට එන්න බෑ. එහෙමයි. මොකද මේ බොහෝ අය සමහරලාට කියන එකක් තමයි මේ මොකද ගොඩක් අය භෞතික දෙයක් නේ ඒ වගේ මේ නාය ශාස්ත්‍රවරයෙක් හොයලත් බලාපොරොත්තු වෙන කුමක්ද? මේ ජීවිතය අසසිල්ලක් විතරයි ගොඩක් අය. එහෙමයි. දැන් බලන්න අනිත් ආගම් ගත්තොත් එහෙම ඔය ආගම් වල තියෙන ඉතින් ඕකනේ ගොඩක් නේ. එහෙමයි. මේ ජීවිතය අසසිල්ලක් හොයන්නේ. එහෙමයි. එහෙම නැතු කිසි මහන්සිය ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ජීවිතය අසසිල්ලක් හොයලා කිසි මහන්සියක් නැතුව මේ සුවසේ ඉන්න පුළුවන් තැනකට කවුරු කෙනෙක් අපි ගනීවි. අපි යාගාවට ගන්නවා කියන අදහසින් වැරදි මතයක් තුළ ජීවත් වෙලා ඉඳලා මැරෙන එක තමයි තියෙන්නේ. එහෙමයි. සෝත්සාහයෙන් නැගී සිටීමක් ගැන කතා කිරීමක් නැහැ. ස්වාමීනි අර පැහැදෙන්න තියෙන අවස්ථාව දැන් මගේ සාතුන් වහන්සේට මේ පරිද්දෙන්නෝ බලධර්ම ඥාන බලධර්ම පවතින්නේ. දැන් ලෝකේ নানা පුද්ගල ස්වභාවයන් තියෙනවා. ඒවා පරිපූර්ණ කොට තථාගතයන් වහන්සේ අවබෝධ කරනවායි කියන කරුණ අපි අහන්නෙම ස්වාමිනේ පළමුවරට අනිවාර්යෙන් මේක. එහෙමයි. ඒක මේ පෙර නොඇසූ විරෝධහමක් කියන්නේ ඒකනේ. එහෙමයි ස්වාමිනේ. පළමුවරට අහන්නේ මේ. එහෙයි ස්වාමී. ඉතින් මෙච්චර උදාාර අවබෝධයක් පරම සත්‍යයක් අපි අහලා මේ ජීවිතයේ නුවණ කල්පනාව ඒ ඔස්සේ ඇති වෙන ශ්‍රද්ධාව. එහෙමයි ස්වාමිනේ. දැත්තර විතර ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ බුදු කෙනෙක්ගේ අවබෝධය අහලා ඒක තේරුම් අරගෙන ඒකත් එක්ක ඇති වෙන පැහැදීම විශ්වාසය තමයි වටින්නේ. එහෙමයි. මගේ සාතුන් වහන්සේ මෙබඳු වන්නේ මෙබඳු වන්නේ කියලා. එහෙමයි ස්වාමී. එතකොට එහෙම කිසි දෙයක් නැතුව කිසි පදනමක් නැතුව අපි ඇති කරගන්න ශ්‍රද්ධාව අපි ශ්‍රේෂ්ඨ බවට පත් කරන්නේ. එහෙමයි ස්වාමීනි. මේ පදනමක් තියෙන ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕන. ගුණයක් තේරුම් අරගෙන ඇති වෙන ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕන. ඉතින් ඒකට තමයි අපි මේ විශේෂයෙන් මේ දහම් කැඩපත ධර්මදේශනා මාලාව අපි ඇත්තටම කතා කරන්න ගත්තේ. එතකොට අපි මේ ඔස්සේ මේ දිනවල විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ සත්තානං නානාදි මුත්තිකතං යථා භූතං පජානාති. සත්‍යයන්ගේ නානා ස්වභාවයන් තේරුම්ගත්තු ශාස්ත්‍රුන් වහන්සේ ඒ උදාර බලයේ පිහිටා තමයි දෙව් මිනිස් ලෝකයාට දහම්සක් ප්‍රවර්තනය කළේ. ඒතර අද විවර වෙන්නේ ඒ වගේ සුන්දර දේශනාවක්. එහෙමයි ස්වාමීනි. හරිම ලස්සනයි මේක. ඒතර මේ දේශනාවේ නම කුම්භ සූත්‍රය. කලය උපමා කරගෙන දේශනා කරපු දේශනාවක්. එතකොට භාග්‍යවතුන් දේශනා කළා මහණෙනි කල හතරක් තියෙනවා. එහෙමයි. බලන්න භාග්‍යවතුන් වහන්සේට මේ සමහරට මේ කල හතර දකින්නේ නැති. විවිධ ස්වභාවයෙන් යුතු කල හතරක් දැක්කා. දැක ගමන් මතක් උනේ පුද්ගලිය හතර දෙනෙකුත් මේ ලෝකේ ඉන්නවනේ මේ වගේ කියලා. ලස්සනට ගැලපිලා ගියා ඒක. එහෙමයි. කුමද්ද? තුච්චෝ පිහිතෝ. තුච්ච කියලා කියන්නේ හිස්. ඒ වගේම තමයි කියන මේ මුව වහලා තියෙන්නේ. මෝඩිය වහලා තියෙන කලේ. ඇතුළ හැබැයි හිස්. එහෙම කල තියෙනවා. ඒ වගේ කලයක් නිකන් බැලූ බැලමට පේන කෙනෙකුට දෙන මොකද්ද? අම්මෝ මේ කලේ පිරිලා ඇති කියලා. වතුරත් ඇති කියලා. වතුර ඇති කියලා. එහෙමයි ස්වාමී. ඊළඟට කියන පූරෝ විවටෝ. තව කලයක් තියෙනවා කියන පිරිලා තියෙන්නේ. හැබැයි ඇරලා දාලා තියෙනවා. බැලූ බැලමට දෙන මොකද්ද? මේ කලේ හිස් ඇති. රැවටෙනවා. අන්නේ රැවටීම නැති කරන් තමයි මේ දේශනාව තියෙන්නේ. එහෙමයි. ඊළඟට තව කලයක් තියෙනවා කියන තුච්චෝ විවටෝ. හිස් කියනවා. ඒ වගේම විවෘතයි. ඇරලා තියෙනවා. තව කලයක් තියෙනවා පූරෝ පිහිතෝ. පිරිලා තියෙන්නේ. හැබැයි වහලා තියෙන්නේ. ඉමේකෝ චත්තාරෝ කුම්බා. පින්වත් මහණෙනි විදිහට කල හතරක් තියෙනවා. ඊළඟ දේශනා කරන පින්වත් මහණනි මේ අයුරින්ම
කලයේ උපමා කොටගත් පුද්ගලයෝ 4 දෙනෙක් ලෝකේ විද්‍යාමාන වෙති. එනම් මේ කලයේ වගේම පුද්ගලයෝ 4 දෙනෙකුත් ලෝකේ ඉන්නවා. එහෙමයි ස්වාමී. කලයට එතකොට යම් කෙනෙක් රැවටෙන්නේ යම්සේද එහෙනම් මේ පුද්ගලයෝ 4 දෙනා මුල් කරගෙන රැවටෙන්න පුළුවන්. ඒ පිණිස තමයි එතකොට මේ දැන් සමහරවිට අපි දැන් මේ දේශනාව ඉස්මතු වෙච්ච සිටුේෂන් එක අපි දන්නේ නැහනේ. එහෙමයි. ඒතර මේ සිටුේෂන් එකත් එක්ක තමයි මේ දේශනාව එළියට එන්නේ. සමහර එතන සංඝ පිරිසක් හරි ගිහි පිරිසක් හරි ඉන්නේ නැති මේ කියන සමහරලාට ස්වභාවයන් අරගෙන පැටලි හදාගන්න. එහෙමයි ස්වාමී. බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණනි මේ අයුරින්ම කලයේ උපමා කරගත් පුද්ගලයෝ 4 දෙනෙක් ලෝකේ විද්‍යාමාන වෙනවා. කුමද්දී ඇතුළ හිස්සු මුව වසා ඇති කලයේ බඳු පුද්ගලයෙක් ඉන්නවා. ඇතුළ හිස් මුව මොකද වෙන්නේ? වහලා තියෙනවා වගේ තමයි පේන්නේ. ඒ වගේම තමයි ඇතුළ දිය පිරී ඇති මුව නොයසූ කලයේ බඳු පුද්ගලයෙක් ඉන්නවා. ඇතුළ හිස් වූ මුව නොයසූ කලයේ බඳු පුද්ගලයෙකුත් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඇතුළ දිය පිරී ඇති මුව වසන ලද කලයේ බඳු පුද්ගලයෙකුත් ඉන්නවා. එතකොට බුදුරජාණන් දැන් විස්තර කරනවා කතංච භික්කවේ පුද්ගලෝ තුච්ඡෝ හෝති පිහිතෝ. එහෙමයි ස්වාමී. මේ ඇතුළ හිස් ඒ වගේම තමයි වහල තියෙන කලයේ බඳ පුද්ගලයා වගේ කවුද මොන වගේ කෙනෙක්ද? ඉද භික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස පාසාදිකං හෝති අභික්ඛන්තං පටික්ඛන්තං ආලෝකිතං විලෝකිතං සම්මිංජිතං පසාරිතං සංඝාටිපත්ත චීවර ධාරණං. ඒ කියන්නේ යාගේ ඉදිරියට යෑම, ආපසු පැමිණීම, අතපය දිගහැරීම, ඒ තමන්ගේ ඉරියව් පැවැත්ම, පාත්‍ර සිවුරු දැරීම, ඒ බලන් ඉන්න කෙනෙකුට පුදුම ප්‍රසාදජනකයි කියන. එහෙමයි ස්වාමී. එන්නේ කලබල නැහැ. ඉරියව් නිවිලා. තෙල් ධාරාවක් වගේ. එහෙම කෙනෙක් දැක්ක පමණින්ම සාමාන්‍ය කෙනෙකුට මොකද්ද හිතෙන්නේ? අම්මෝ මෙයා නම් එහෙනම් නිකලස් ඇති. එහෙමයි ස්වාමී. රැවටෙන්න පුළුවන්. එහෙමයි. සෝ ඉදන් දුක්ඛන්ති යථා භූතං නප්පජානාති. නමුත් මේ දුක නම් වූ ආර්ය සත්‍යයි කියලා ඔහුට අවබෝධයක් නැහැ කියන. බලන්න මේ ඉරියව් පැවැත්මයි බාහිර ස්වභාවයයි අවබෝධයයි කියලා කියන්නේ තනිකර දෙකක්. බුදු කෙනෙක් ඒක මේ ලෝකෙට දේශනා කරන ගමන් සාමාන්‍ය දෙව් මිනිස් ලෝකයට ඒක තේරෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. දැන් මේකත් එක්කනේ දැන් හෙලිවැල්ලෙන් හිටපු නිගණ්ඨයන්ට පැහැදිලි දෙවුරු හිටියා. මක්කලී ගෝසාලට පැහැදිලි දෙවුරු ඉන්නවා. හරි පුදුමයි. එහෙමයි. කියන්නේ ඒකට හේතුව මේ කියන්නේ අවබෝධයක් නැතිකමින් පහදින්න පුළුවන්. හිතේ ස්වභාවයක් ඒක. පහදිනවා කියන එක අවබෝධයක් තියෙන්නම ඕනේ. තේරුණා නේද? එහෙමයි ස්වාමී. පහදිනවා කියන එකට අවබෝධයක් තියෙන්නම ඕනේ. ඒක සාමාන්‍ය මානසික ස්වභාවයක් ඒක. හිතේ ස්වභාවයක්. හිතේ ස්වභාවය. එහෙමයි. ඒතර මේ ස්වභාවයෙන් යුතු හිතේ ස්වභාවය තමයි විවිධ දේට හිත පහදින්න පුළුවන්. ඊතර නෙමෙයි ගැටලුව තියෙන්නේ. ඒකත් එක්ක තමන් මුලා වෙන්න පුළුවන් එකයි ගැටලුව තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. පහදිනවා කියන එක හිතේ තියෙන ස්වභාවයන් එක. හැබැයි හිත පැහැදුණු පමණින්ම ඒක සරණ යන කාරණාවක් කරගන්න හොඳ නැහැ. එහෙමයි. තේරුණා නේද? එහෙයි. දැන් සමහර අය වෙන්නේ විතරනේ විශාල හානිය හට ගන්න පටන් ගන්න. ඊටසේ කියන ඉදන් දුක්ඛ යථා භූතම් නප්පජානාති. අයං දුක්ඛ සමුදයෝති යථා භූතං නප්පජානාති. මේක දුකේ හට ගැනීමයි කියලා ඒ අයුරින්ම අවබෝධයක් නැහැ කියන නඩ හිතේ. අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං නප්පජානාති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං නප්පජානාති. එහෙමයි. මේක දුකේ නැතිවීමයි මෙහිමයි දුක නැති වෙන්නේ කියන අවබෝධය හිතේ නැහැ කියන. ඉන්ද්‍රිය දමනය වෙලා, කය දමනය වෙලා, සංසිඳුණු ඉරියව්, කලබල නැති ඉරියව්. එහෙමයි. ඒතර මේ හිත පහදින්නේ ඒකට බලන්න ඕන අවබෝධයටද කලබල නැති ඉරියව් වලටද? සමහරට අවබෝධයටද දුෂ්කර ප්‍රතිපදාවටද?
එහෙමත් තියෙනවනේ. එහෙමයි. සමහර අය පහදිනවා දුෂ්කර ප්‍රතිපදාවට. කැලේ ඉන්නවනම් පහදිනවා. නැත්තම් නෑ. ඒක ළමෙක් මාත් එක්ක ළඟදී කිව්වා මේ ඉතින් මේ මං කැමති ඔබ කැලේ ඉන්න. කැලේ තියෙන තැනක නම් මං ඉන්න කැමතියි කිව්වා. එතන මෙහෙම පිරිස ඇවිල්ලා යන තැනක මං ඉන්න කැමති නෑ. ගොඩක් සංකීර්ණ තැනක ඉන්න කැමති නෑ කිව්වා. එහෙමයි ස්වාමීනි. මං කිව්වා ඔයා දැන් මේ අවබෝධය තියෙන ඉන්න කට්ටිය ඉන්නේ කැලේ කියලා හිතාගෙන ඉන්නේ. මං කිව්වා අවබෝධයක් තියෙනවද නැද්ද කියලා මනින්න ඔයත් කෙනෙක් වෙන්න ඕන. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. කෙනෙකුට අවබෝධයක් තියෙනවද නැද්ද කියලා මනින්න එයත් කෙනෙක් වෙන්න එපා. එයාට ප්‍රඥාව තියෙන්න ඕන, එයාට සිහියක් තියෙන්න ඕන. ප්‍රඥාවක් සිහියක් නැත්නම් එහෙම ඒක එහෙම ලේසියෙන් මයින්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒක එහෙම මයින්න පුළුවන් කාරණාවක් නෙමෙයි ඒක. රැවටීමක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඒ නිසා අපි පැහැදිය යුත්තේ අපට පිළිහිට පවතින ධර්මය. අපි පුරුදු කරගත යුත්තේ ධර්මය. අපි ඒ නිසා ඒ ධර්මයක් හොයනකොට හෙවිය යුත්තේ කාගේ ධර්මයක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. එහෙමයි ස්වාමීනි. අපිට පිළිසරණ පවතින ඇත්තටම ධර්මනේ. ගිහි කෙනාටත් පැවිදි කෙනාවත් ආරක්ෂා කරන්නේ කුමක් විසින්? ධර්මයක් විසින්නේ. රකින්නේ කුමක් විසින්ද? ධර්මයක් විසින්නේ. එතකොට යාව සුගතියට ගෙනියන්නේ කුමක් විසින්ද? තමන් පුරුදු කරගත් ධර්මයක් විසින්නේ. එහෙනම් අපිට අපි එතකොට මේ ධර්මයක් හොයනකොට ධර්මයේ කාගේ ධර්මයේද සෙවිය යුත්තේ? භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. එහෙමයි. මං නිසාද බුදු කෙනෙක් ධර්මයේ දසබල ඥාන විසරද ඥාන මත පිහිටායි දහම්සක් ප්‍රවර්තනය කරන්නේ. එතකොට අපි පිරිසක් හොයනවා නම් හෙවිය යුතු පිරිස වන්නේ කවුද? සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න පිරිසකුයි. එහෙමයි ස්වාමීනි. එතකොට එවන් පිරිසක් හොයද්දී එවන් පිරිසකින් හරින ලැබෙන්නත් ඕන කුමක්ද? ඇත්තට මෙයා සුපටිපන්න නම්, ඇත්තට මේ පිරිස උජුපටිපන්න නම්, ඥායපටිපන්න නම්, ඉතින් ඇත්තටම එතකොට ඒ කෙනාට ලැබිලා ඒ කෙනා ඇත්තටම සුපටිපන්න වෙන්න කාගේ ධර්මයකින්ද? බුදු කෙනෙක්ගේ ධර්මයකින්නේ. එහෙමයි ස්වාමීනි. උජුපටිපන්න, ඥායපටිපන්න ගුණ දරන්න ඕන බුදු කෙනෙක්ගේ ධර්මයකින්නේ. එහෙමයි. එතකොට ඇත්තට මේ කෙනාට අවබෝධයක් තියෙනවා මම සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න උනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියලා යාට වැටහීමක් තියෙන්න eBay. උතර ඒ කෙනා කියලා දෙන්නේ කොහොමද? ඒ ධර්මය අන්න ඒ තමන් සුපටිපන්න වෙච්ච ධර්මයේම තමයි ඒකට ලෝකෙට කියන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. එහෙනම් අපි ඉස්සෙල්ලම ධර්මයයි නිරූල් කරගන්නවා හරියට. ධර්මයේ නිරූල් වෙච්ච කෙනාට ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධයෙන් සරණ යන්න පුළුවන්. ශ්‍රාවක සංඝ රත්නය අවබෝධයෙන් තේරුම් අරගෙන සරණ යන්න පුළුවන්. එහෙනම් අද මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව කොහොමද මේ? ධර්මයේ නිරූල් නැහැ කට්ටියට. එහෙමයි ස්වාමීනි. ධර්මයේ කියන්නේ ඒක තම ධර්මයේ නිරවුල්ව ඉස්මතු වෙලා තියෙනවා. Tamante ඒක නිරවුල්ව තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න බෑ. එහෙමයි. ගොඩාක් අය ධර්මයේ කිව්වත් ගොඩක් අය කැමති පුද්ගලික මතවාද වලට ආස. ඇයි? ධර්මයේ ඉතින් ගැඹීරයිනේ. ඒක මහා ප්‍රඥාවකට සංවේදී වෙන කාරණාවක් නේ ධර්මයේ කියලා කියන්නේ. එහෙමයි. එතකොට අර මහා ප්‍රඥාවකට සංවේදී වෙන්න ඕන කාරණේ සංවේදී වෙන්නේ නැත්තම් තමන් තේරුම් ගන්න ඕන තමන්ගේ ප්‍රඥාව අඩුයි කියලා. තමන්ගේ ප්‍රඥාව අඩුයි කියලා තේරුම් ගත්තට පස්සේ යා මොකද කරන්නේ? පරිස්සම් වෙන්න ඕන. ඇයි? ස්වාක්කාත සම්දිට්ඨික අකාලික ධර්ම මට තේරුම් ගන්නත් බැරි නම් මේ ධර්මෙට මගේ හිත පහදින්නෙත් නැත්තම් එහෙනම් මගේ ප්‍රඥාවේ මනසේ යම් දුර්වලතාවයක් තියෙනවා. මානසික දියුණුවේ අඩුවක් තියෙනවා. එහෙනම් පරිස්සමින් තමයි එහෙනම් බාහිර දේවල් මං ඇසිය යුතු නැහැ. ඇයි? බාහිර දේට පහදින්න පුළුවන් යාගිට. එහෙමයි ස්වාමීනි. ඇයි? ප්‍රඥාව අඩු කෙනෙක් කියන පුද්ගලික මතයක් ප්‍රඥාව අඩු කෙනාට සංවේදී වෙනවා ඒක සාමාන්‍ය දෙයක්. එහෙම නේද? එහෙමයි. මෝඩයාගේ ප්‍රකාශ වටින්නේ මෝඩයෙකුට. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? එහෙයි. ඒතර මෝඩයාගේ ප්‍රකාශ තමයි මෝඩයාට වටින්නේ. සත්පුරුෂයාගේ ධර්මයේ වටින්නේ සත්පුරුෂයෙකුට. ප්‍රඥාවන්ත කෙනාගේ ධර්මයක් වටින්නේ ප්‍රඥාව තියෙන කෙනාට.
ඉතින් ප්‍රඥාව වැඩිලා නැත්තම් මොකද වෙන්නේ? පරිස්සම් වෙන්න ඕන. හැම එකම අහන්න යන්නේ නැහැ. ඇයි? පහදින්න පුළුවන් අනිවාර්යෙන්. ඇයි? පුද්ගලික මත කියලා කියන්නේ ප්‍රඥාවක් මත පිහිටලා දේශනා කරපියව නෙමෙයිනේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. නුවණක් මත පිහිටලාද කියන එකක් නෙමෙයිනේ. එහෙමයි. Tamanට ඔය හිතෙන එක කියනවා ඒ. ඒතර නුවණ මද කෙනාගේ හිතාරකට අනිවාර්ය තේරෙන්න පුළුවන් ඒක. ඇයි අරයත් නුවණ මද කෙනානේ. එහෙමයි. කියන කෙනා නුවණ මද කෙනා. ඒතර මේ නුවණ මද කෙනා කියන ප්‍රකාශෙත් මොකද වෙන්නේ? එතකොට මේ පිට වෙන දේ ප්‍රඥා ගෝචර දේවල් නෙමෙයි එතකොට. තේරුණා නේද? එහෙමයි. එතකොට අර මෝඩ කෙනාට අරක හරි ලුණු ඇඹුල් වගේ වෙන්න පුළුවන්. පැටලෙන්නේ නැද්ද එතකොට? එහෙමයි. අනිවාර්යෙන් පැටලෙනවා. එහෙමයි. ස්වාමීනි පුද්ගලිකව අපි නිරවුල් වෙන්න ඕනේ කොතරම්ද කියලා විමස ගන්න හිතෙනවා දැන් අපි තුල යම් කාරණා වලට තියෙන මේ පැහැදීමේ ස්වභාවය ෂණයෙන් ඇති වෙන මේක හරි වගේ මේක නම් කරුණු ගැලපෙනවා වගේ කියලා අපි තුල ඇති වෙන පැහැදීමත් එක්ක අපි මුලාවටපත් වෙන්න තියෙන ඉඩ කඩින් ගැලවෙන්න මේ අපි පරිස්සම් වෙන්න ඕන අනිවාර්ය විදිය ස්වාමීනි එහෙමයි. මොකද ඒකට ඉතින් අපිට කළ යුතු දේ තමයි අපි මේ ධර්මයම අපි සෑහෙන්න ශ්‍රවණය කරලා තියෙන්නේ. එහෙමයි. මේ බොහෝ දහම් දැනුම ඇති බව තමයි රකින්නේ කිනුයි. එහෙමයි ස්වාමීනි. ඒතර මෙයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා අපි හරියට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හරියට දැනගෙන ඉන්නවා. එහෙමයි. ඒතර බාහිර මතයක් එනකොටම අපිට ඒක අතහැරලා මෙතන හිත පිහිටවගෙන ඉන්න පුළුවන් අපිට. මේක නම් බාහිර පුද්ගලික මතයක් තමයි කියන්නේ. ස්වාමීනි ඔය මේ නිතර කතා බහ කරන සමාජයේ තියෙන මේ සංවේදී නමුත් අපට දැනෙන මේ අහිංසක දුප්පත් අයට උපකාර කරන්න ඕනේ. ඒක අපේ කරුණාසිතෙන් කොහොමත් කරනවනේ ස්වාමීනි. සංඝ රත්නයට උපස්ථාන කරනවට වඩා එහෙම කරාම හොඳයි කියලා. ඔය එහෙම දේවල් වලට අපි පැහැදිලා යනවා මේ සමහර අවස්ථා. එහෙමනම් ගොඩක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක නම් තියෙන ප්‍රඥාවේ අඩුව. එහෙයි ස්වාමීනි. මොකද මේ නැති බැරි කෙනෙකුට පහදිනවා කියන එකට ප්‍රඥාවක් ඕනේ නැහැ. නේද? එහෙමයි ස්වාමීනි. නැති බැරි කෙනෙකුට පහදිනවා කියන එක ඒක නිකන් කරුණාවත් එක්ක සම්බන්ධ එකක්. එහෙමයි. මේ කරුණාව ගැන විස්තර කරද්ද කියන්නේ ඒකනේ. එහෙයි. කරුණාව ගැන කියද්ද කියන්නේ මොකද්ද? අනිත් කට්ටියගේ දුකේදී තමන්ගේ හිත කම්පා වෙන ස්වභාවය. තේරුණා නේද? එහෙමයි. ඒක ප්‍රඥාව නෙමෙයි. ඒ ප්‍රඥාවයි මේ කරුණාවයි කියන්නේ දෙකක්. ඔකට කියනවා කෙලෙස් සහගත අනුකම්පාව කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒකින් යට වෙනවා යාගේ ජීවිතේ. එහෙයි. ඒතර යට වෙනකොට තමයි අපි කියන්නේ දැන් එහෙම තැනකට දුන්නට ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. නමුත් සමහර අය ඉන්නවා තිරුවන්ට ගරහමින් අරවට දෙනවා. එහෙමයි ස්වාමීනි. ඕඩ දුන්නොත් වැඩන්නේ මේ ඇට දුන්නොත් මේ කොච්චර පින්ද කියලා කියන කට්ටිය ඉන්නවා. එහෙමයි. ඒක මහා පෞකාර අදහස්. අධර්මයක් ඒක. එහෙමයි. එහෙම නෙමෙයි කියන්නේ. මගේ හිත ඉතින් දුන්නා සතුට වැඩි. ඒක වෙනම කතාවක්. එහෙමයි. ඒක පුද්ගලිකයි. එහෙයි. ඒක ධර්මය නෙමෙයි. එහෙමයි ස්වාමීනි. සතුට වැඩි ඇති. එහෙයි. ඒක තමන්ගේ හිතේ තියෙන යම් දෙයක් ඒක. එහෙයි. අපි ඒක නෑ කියන්නේ. ඒකනේ කොසල් රත්තුමා බුදුරජාණන් වහන්සේ ගාවට ආවට පස්සේ ඇවිල්ලා හුනේ මේ කාටද දන් දෙන්න ඕන කියලා. හිත සතුට කෙනෙකුට දෙන්න කිව්වා. එහෙයි. ඒක වෙනම කතාවක්. ඒත් බුදුරජාණන් වහන්සේ මොනවද දෙන්න කියලා හිත සතුට කෙනෙකුට දෙන්න. කාට දුන්නොත් මහත්ඵල. ඔක ප්‍රශ්න දෙකක් කිව්වා. ඔක පටලව ගන්න හොඳ නැහැ. තමන්ගේ හිත සතුට වැඩි වුණාට පස්සේ ඒක මහත්ඵලයි කියන තැනට එනවනම් ඒක අසත්පුරුෂ කියමුණ අධර්මයක්. තේරෙනවද? සතුට වැඩි වුණු පමණින්ම ඒක මහත්ඵලයි කියන තැනට එන්න බෑ. එහෙමයි ස්වාමීනි. මහත්ඵල වෙන තැන බුදු කෙනෙකුයි දකින්නේ. එහෙමයි. අන්න එක තමයි ශ්‍රද්ධාව. එහෙමයි. ස්වාමීනි සියලු තැන්හි මේ උදෙසා තථාගතයන් වහන්සේගේ නිර්වචනයේ නිර්දේශය කුමක්ද කියලා විමස ගන්න ඕනේ. අන්න නුවණ. එහෙමයි ස්වාමී. අන්න ශ්‍රද්ධාව. එහෙමයි. මම කියන්නේ අන්න ඒකයි මේ ශ්‍රද්ධාව කියන්නේ හරියට තේරුම් ගන්න ඕන එක. එහෙමයි. ස්වාමීනි මේ ශාසනලාභය අපිට මොනතරම් උදාර දායාදයක්ද කියලා විමස ගන්න හිතෙනවා දැන්. මේ කෙලෙස් සහගත අදහස් උදහස් වලට පැටලෙන්නම ඉඩ කඩ තියෙන අතරේ බලන්න මේ කෙලෙස් සහගත අදහස් වලට පැටලෙනකොට එහෙමයි. ශ්‍රද්ධාව කරුණාව වෙන් කරලා හඳුන ගන්නවත් බෑනේ. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? එහෙයි. ශ්‍රද්ධාවයි කරුණාවයි වෙන් කරගන්න බැරුණොත් එimhe කොච්චර හානියක්ද බලන්න එතකොට. ශ්‍රද්ධාවයි සෙනෙහසයි වෙන් කරගන්නවා. තේරෙනව නේද? එහෙමයි. ශ්‍රද්ධාවයි සෙනෙහසයි කියන්නේ දෙක. ප්‍රඥාව කියන්නේ තව එකක්.
ඒ නිසා මේවා හරියට වෙන් කරගත්තේ නැත්තම් පුදුම හානියක් වෙන්නේ අපිට. දැන් සෙනෙහසේ පිහිටලානේ වගේ ප්‍රකාශ කරන්නේ කට්ටිය. එහෙමයි ස්වාමීනි. දැන් අනිත් තව යම් දෙයකට හරි අපිට පොඩි ළමයින්ට හරි නැති බැරි කෙනෙක් ගැන හරි අතපය කැඩිච්ච කෙනෙකුට හරි අංග විකල කෙනෙකුට හරි හිත උණු වෙන හොඳටම. උණු වෙලා සමහරලාට එයා මහා දන් දෙනවා. එයාට සතුටත් වැඩි එතකොට. ඒතර එයා හිතනවා මේක තමයි මහත්ඵල කියලා. එහෙමයි ස්වාමීනි. අධර්මයක් එතකොට. එහෙමයි. එහෙම කියන ඕන තරම් මට හම්බෙලා තියෙනවා. ස්වාමීනි අපරාධයක් අර ඇතිවෙච්ච කරුණාව තියාගෙන කටයුතු කරලා නිකන් ඉන්නේ නැතුව පින ක්‍රැස් කරගන්න තිබිච්ච අවස්ථාව එහෙමයි. අන්න දැන් ඒ පින වහනවනේ ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය නිග්‍රහ කළා. එහෙමයි ස්වාමීනි. ඒතර භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයෙන් ගරහන්නේ. දැන් බලන්න සද්ධාවයි සෙනෙහසයි වෙන් කරගන්න බැරුණාම පව් කරගන්නවා. එහෙමයි. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ පව් කරගන්න සද්ධාවයි සෙනෙහසයි වෙන් කරගන්න. ඒතර පව් කරගන්නේ. ස්වාමීනි මේ ශ්‍රද්ධාව කියන මේ චෛතසිකයන්ගේ උතුම් චෛතසිකයන්ගේ ලාභය සම්බුදු සසුන ඇසුරු කොටගෙනම හදවතක ඇති වෙන දෙයක්ද? ඒකනේ අර මේ කීටාගිරි සූත්‍රය පැහැදිලිවම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නාසේක මං කිසිත් නොදනිමි කියන තැනින් ශ්‍රද්ධාවෙන් තෙත බරිත වෙන්න කියනවනේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ සතුට මුල් කරගෙන තීරණ ගන්නෑ. ඒ කියන්නේ දම්පැන් දෙන එක පුද්ගලිකයි. එහෙමයි. සිව්පසෙන් අනුග්‍රහ කරන එක පුද්ගලිකයි. නමුත් මේ මුල් කරගෙන ධර්මයේ විග්‍රහ කරන්නේ. ස්වාමීනි. මේකයි මහත්ඵල කියන තැනට එන්නේ. ඉතින්ට ආව වෙනසෙනවා තමයි. ස්වාමීනි මේ ප්‍රඥාවේ නුවණේ මොනතරම් අදීනකමක් ඕනද තමන්ගේ හැඟීම ඉක්මවා මේ අනිවාර්යයෙන්. ඔතන ගොඩාක් වෙන්නේ හැඟීම් බර වෙන එක. ස්වාමීනි. නේද? හැඟීම් බර වෙන අයට විශාල අනතුරක් තියෙනවා. නැද්ද? එහෙමයි ස්වාමීනි. අන්න එහෙනම් අපිට කියන්න තියෙන්නේ හැඟීම් බර වෙලා වෙනසෙන්න එපා. එහෙමයි. ඔය තියෙන හැඟීම් බර වීමනේ. එහෙමයි ස්වාමීනි. හැඟීම් බර වෙලා ඇත්තන ගොඩක් අය වගේ වෙනසෙන කට්ටිය ඉන්නවා. ගොඩාක් කියන්න ගියොත් එහෙම තව ප්‍රශ්නත් හටගන්නේ අපිට. එහෙමයි සර්. ඔව්. සමහර අය හැඟීම් බර වෙලා මේ ශාසනයේ ඉන්න කට්ටිය විශාල ව්‍යසන කරනවා. ව්‍යසන කරගන්නවා. ඒතර මේ තමන්ගේ හිත හැමතිස්සෙම හිතන්න අවිද්‍යාව සහගතයි කියන ශ්‍රද්ධාවට. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් දේශනා කරන මේ හිත අවිද්‍යාවෙන් යට වෙලා තෘෂ්ණාවෙන් ගැට ගැහිලා තියෙනවා කියලා අවිද්‍යා නීවරණානම් තණ්හා සංයෝජනානම්. ඉතින් ඔන්න ඔය දෙකෙන් ඔය හිත යුක්තයි කියලා හැමතිස්සෙම ශ්‍රද්ධාවට එන්නේ. ඔය දෙකෙන් හිත යුක්තයි කියලා ශ්‍රද්ධාවට ආවට පස්සේ හිතට එන දේ පිළිබඳ තමන් මේ 100% අතිශෝක්තියෙන් කතා කරන්නේ මේක තමයි සත්‍ය මේක තමයි ධර්මය කියලා. එහෙමයි ස්වාමීනි. නේද? එහෙයි. අපි හැමතිස්සෙම එතෙන්ට එන්නේ මොකක් නිසාද? තමන්ගේ චෛතසිකයන් හඳුනා ගන්න බැරි වීම නිසානේ. තමන්ගේ චෛතසිකය තමන් හඳුනා ගන්න ඕන. හිතේ ස්වභාවය. තමන්ගේ හිතේ ස්වභාවයයි සත්‍යයක් කියන්නේ 100% වෙනස්. එහෙමයි ස්වාමීනි. නේද? එහෙයි. අද දැන් ওই රහතුමිය කියා ගන්න මාර්ගඵලලාභීන් කියා ගන්න ගොඩාක් කට්ටියගේ ගොඩාක් ප්‍රකාශ දැන් ওই ලංකාවේ බුදුරජාණන් වහන්සේ පුදුනා කියා ගන්න. එහෙමයි ඔය ස්වාමීනි. තන්නේ කර පුද්ගලික හිතට ඇතුලින් දෙයක් විතරනේ. එහෙමයි. ස්වාමීනි දැන් අපි ස්වාමීන් කලින් අවස්ථාවේ මතක් කළ ඒ දහම් කරුණ කියන්නේ හිතට හිතෙන දෙයයි සත්‍යයයි දෙකක් කියලා ඒ අවබෝධය ඇතිවෙනොත් කතරම් නිදහසක් පුද්ගලයාට එතනම තමයි රැකවරණය ඇති වෙන පටන් ගන්න තැන. එහෙමයි ස්වාමීනි. එතකන් රැකවරණය යන්නේ. එහෙයි. ඒකනේ දැන් ශ්‍රද්ධාවන්ත උපාසකය ගැන කියද්දි දේශනාවේ තියෙනවා ශ්‍රද්ධාවන්ත උපාසකය ගැන කියද්දි ශ්‍රද්ධාවන්ත උපාසකයා දන් දෙන්න මේ ශාසනයෙන් බැහැර කෙනෙක් හොයන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. අන්න ඒ තරම් එයා නිෂ්ඨාවට මේ සෙලවෙන්නේ නැති චරිතය. මෙතන තියෙන ගැඹුරු බව දන්නෝ. තෙරුවන්ගේ තියෙන ගැඹුරු බව. එහෙමයි. ඒත් බලන්නතර බුදුරජාණන් වහන්සේ අවබෝධයට කොච්චර යා දීපුදුලද කියලා. තේරෙනවද? එහෙමයි. කොච්චර දීපුදුලද? මේ සමහර අය ඉන්න තමන්ගේ ඇඟේ තියෙන වස්ත්‍රයක් නැති බැරි කෙනෙකුට නම් දෙනවා. පන්සලකට විහාරස්ථානකට පැත්ත පළාත යන්නේ. සංඝයා වහන්සේනම මූණට මුණිච්ච වෙන කැමති නෑ. ඒ වගේ මහාර නොසණ්ඩාල චරිත ඉන්න. එහෙමයි ස්වාමීනි. තේරෙනවද නේද? එහෙයි. අරකට පිනක් වෙනවා. නමුත් එතන පිහිටලා සංඝයාට මේ ගරහනවා කියන එක ඊට පස්සේ තෙරුවන්ට ගරහනවා කියන එක
ඒ මහා ඒවට මං කියන අර වචන තමයි මං ඉස්සෙල්ලා පාවිච්චි කරපු වචන කියන්නේ. එහෙමයි ස්වාමී. තේරුණා නේද? එහෙයි. මේක මේ වැදගත් චරිත නෙමෙයි. හැදෙම තිස්සෙම හිතන්න. ඒක තමන්ගේ පුද්ගලික හිතේ තියෙන ස්වභාවයක් විතරයි. ඒ පුද්ගලික හිතේ තියෙන ස්වභාවය නෙමෙයි මේ ලෝකේ පරම සත්‍ය. එහෙමයි. පුද්ගලික හිතේ උපදින ස්වභාවය නෙමෙයි පරම සත්‍ය. ඒක පුද්ගලික හිතේ තියෙන ස්වභාවයක් විතරයි. මෙන්න මේක තේරුම් ගන්න බැරුණාට පස්සේ තමයි මේ ඔක්කොම මේ අරබුද ශාසනයේ මේ ඔක්කොම අනුතරේ හෙලන්නේ මේවත් එක්ක. දැන් පැවිදි සමාජය ගත්තත් මම දකින්න මේ අනුතර. එහෙමයි ස්වාමී. උතන පිටලා විශාල හානි කරගන්නවා. එහෙමයි. එතකොට ගිහි සමාජය ගත්තත් මේක තියෙනවා. එතකොට මේ දැන් මේගොල්ලන්ගේ මෙන්න මේ තියෙන අර්බුද මේකට කියනවා මම දකින්නේ ප්‍රඥා අර්බුදේ. ප්‍රඥාව නැතිකම මේ ප්‍රශ්නයක් තියෙන්නේ ඇත්තටම. එහෙමයි. දැන් බලන්න බුද්ධ ශාසනය වුණා බුදුරජාණන් වහන්සේ එතකොට දැන් මේ අග්‍රයි භද්‍රයි කියලා ශ්‍රාවකයෝ දෙන්නේ බුද්ධ ශාසනය විශ්මතු කරලා දෙනවා. අග්‍රයි භද්‍රයි. මේ වචන දෙක වෙලන ලේසියෙන් කියනකොට පාවිච්චි වෙන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහතන් වහන්සේලා. එහෙමයි ස්වාමීනි. දැන් තමන් වහන්සේට කොච්චර උපස්ථාන කළත් ආනන්දයන් වහන්සේට ඒ ශ්‍රී නාම දෙන්නේ නැහැ. කියන්නේ මොකද අග්‍ර උපස්ථායක. උපස්ථානෙන් අග්‍රයි. එහෙමයි. දරා ගැනීමෙන් අග්‍රයි. සිහියෙන් අග්‍රයි. තේරුණා නේද? තමන්ට උපස්ථාන කළා. හැබැයි අර ටිකෙන් විතරයි අග්‍ර. මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහතන් වහන්සේලා අග්‍රයි භද්‍රයි. එහෙමයි ස්වාමීනි. මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර. කොහොමද එතකොට? එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ වෙන් වශයෙන් පැහැදිලි කළා ශ්‍රාවකයෝ කියන ශ්‍රාවකයන්ට ශාසනයට ඒක තමයි ශාසනයේ අභිවෘද්ධිය පිණිස පවතින එතකොට. ඇයි? එතකොට සත්කාර කළ යුතු කෙනා, සත්කාර නොකළ යුතු කෙනා, පිදිය යුතු කෙනා, අග්‍රසේ පිදිය යුතු කෙනා, මේ මුණ ගැසිය යුතු කෙනා. ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න ඕනේ ශ්‍රාවකයන්ට. එහෙමයි ස්වාමීනි. ඒතර සාරිපුත්ත මොග්ගලන් මහ රහතන් වහන්සේගේ සත්‍ය විභංග සූත්‍රය දේශනා කළේ හරියට නිකන් මේ කෞත්තමේ අර දරුවෝ වදන කෙනා වගේ අනිත් උත්තම දරුවෝ බලා ගන්න කෙනා වගේ. බලන්න ඒකට පැහැදිලි කරලා දෙන විදිහ. දැන් මෙන්න මේ හානිය තමයි දැන් ශාසනීය සම්පූර්ණ බිඳ වැටෙන්නේ මේකත් එක්ක. ඒක ගිහි සමාජය තීරුම් ගන්න දක්ෂත් නැහැ. ඒකත් එක්ක ඊළඟ පරපුරට යන්නේ වැරදි මතයක්. පැවිදි සමාජයේ ගොඩාක් පිරිසක් හඳුන ගන්න එක දක්ෂ නැහැ. එහෙමයි ස්වාමීනි. හැමතිස්සෙම පුද්ගලික මතවාදයට පුද්ගලික අදහසට තමන්ගේ රුචි කෙනාට තමන්ගේ රුචිකත්වයට මුල් තැන දීලා විශාල හානි කළා තියෙනවා. එහෙමයි. මේ ඔක්කොම මොකද්ද? ශ්‍රද්ධාවයි සෙනෙහසයි වෙන් කරගන්න බැරි වෙච්ච එකේ හානි. ඒකයි. ඒ නිසා මේ ශ්‍රද්ධාවයි සෙනෙහසයි කියන එක වෙන් කරගන්න වෙනසෙන්න එපා. එහෙමයි. ඒතර බලන්න මෙතන මේ පුද්ගල ස්වභාවයන් ගැන කතා කරද්දී අපිට වැදගත් ලස්සන කාරණාවක් ඉස්මතුනේ ඇත්තටම. එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කළා බලන්න එතකොට මේ පුද්ගලයාකම කවුද එතකොට මේ? මෙයාගේ ඉරියව් පැවැත්ම හරිම ලස්සනයි. වහලා තියෙනවා. වැසීම උපමා කරන්නේ ඒකට. ඇතුලේ තියෙන දේ වහලා තියෙන. හිස් කියන එක වහලා තියෙනවා. කලේ වහලා තියෙන එකෙන්. තේරෙනනේ? කලේ හිස්. හැබැයි කලේ යම් දෙයකින් වහල් නම් ඒකෙම මොකද වෙන්නේ? කෙනෙක් රවට්ටන. මේක පිරිල ඇති කියලා. බුදුරජාණන් ඉස්මතු කරන්නේ පිණිස තමයි. එහෙමයි ස්වාමීනි. මොකද්ද? ඇතුළ හිස් හැබැයි ඇතුළ හිස් කියන අදහස මොකද්ද? දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ දුකේ හට ගැනීම නැතිවීම මාර්ග පිළිබඳ අවබෝධය නැහැ. හැබැයි ඉරියව් පැවැත්ම හරි ලස්සනයි. එහෙමයි. ඒ කවුද එතකොට? අර ඇතුළ හිස් වහලා තියෙන කලේ වගේ පුද්ගලයෙක්. ඇතුළ හිස්. එහෙම පුද්ගලයෝ සිටී මේ ලෝකේ. එහෙමයි. දෙවෙනි පුද්ගලයා ගැන කියද කියන මහන්නේ පුද්ගලයෙක් ඉන්නවා ඇතුළත පිරලා තියෙන. විවර වූ මුව ඇති කලයක් බඳු වන පුද්ගලයෙක් ඉන්නවා කියන විස්තර කරනවා. එතෙන් පුද්ගලයෙක් කියන ඉදිරියට යාම ආපසු හැරීම ඉදිරිය බැලීම වටපිට බැලීම අත්පා හැකිලීම දිග හැරීම පාත්‍ර සිවුරු ගන්නේ ඉරියව් ප්‍රසාදජනක නැහැ කියනවා. එහෙමයි ස්වාමී. බැලුමට වෙන්නේ කලබල චරිතයක් වගේ ටික. බාහිර දේවල් වලින් පහ පැහැදීම උපදින්නේ නැහැ. එනමුදු මේ දුකයයි ඒ වූ සැටියෙන් දනේ කියනවා. එහෙමයි ස්වාමීනි. මේ දුකේ හට ගැනීම ඒ වූ සැටියෙන් දනේ කියනවා. මේ දුකේ නිරුද්ධ වීම ඒ වූ සැටියෙන් දනේ කියනවා. මේ දුක නිරුද්ධ වන්නා ප්‍රතිපදාවයි ඒ වූ සැටියෙන්ම දනේ කියනවා.
එහෙමයි ස්වාමීනි. ඒ වූ සැටියම තනේ කියන. ඒතර එහෙම පුද්ගලයා මොකක්ද එතකොට? දැන් අර අපි දැන් කලයක් විවර කරලා තියෙනවා නම් අපි එතන නිකන් අපි ඕන කලයක් විවෘත කරලා තියෙනවා. තව කලයක් අනිත් පැත්තෙන් වහලා තියෙනවා. එහෙමයි. අපි වැඩිපුර කිට්ටු වෙනවා ඒකට. වහපු කලිය පැත්තට. එහෙමයි ස්වාමීනි. රැවටෙනවා. සම්පූර්ණයි වගේ අදහස. සම්පූර්ණයි වගේ අදහස. එහෙයි ස්වාමීනි. මේ වගේ සිද්ධියක් මේ කියන්නේ ඒකට. හැබැයි අපි තුමු දැන් වහලා තියෙන කල් ළඟට යනවා. බලනකොට ඒක හිස්. ඒක බලලා තමයි අතෙන්ට යන්නේ. බලනකොට ඒක පිරීලා. ඒතර බලන්න මේ අපේ හිතවල ස්වභාවය. එහෙමයි. එක පැත්තකින් ශාස්ත්‍රුන් වහන්සේගේ ආශ්චර්ය අවබෝධ ගැන පහදින්න ඕන. අනිත් පැත්තෙන් තමයි එන මේ අපේ හිතවල ස්වභාවය ගැන අපි තේරුම් ගන්න ඕන. මොකද්ද? අපේ හිතවල හරි සුළු මොහොතෙන් රැවටිලා විවිධ ප්‍රශ්න ගොඩකට පැටලෙන ස්වභාවය තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ මේ දහම් පරයයන් දේශනා කරන්නේ. තේරුණා නේද? එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. ඒතර කුමද්ද මේ පුද්ගලයා ඇතුළ පිරීලා හැබැයි වහුන් ඇරලා තියෙන්නේ. ඉවර වෙලා තියෙන්නේ. එහෙමයි. ඊට බුදුරජාණන් දේශනා කරන ඊළඟ පුද්ගලයා ගැන මහණනි තවත් පුද්ගලයෙක් ඉන්නවා කියනවා ඇතුළත හිස් වූ විවර වූ මුව ඇති කලයක් බඳු. මහණනි මේ ඇතැම් පුද්ගලයෙක් ඉදිරියට යෑම ආපසු එහෙම ඉදිරිය බැලීම වටපිට බැලීම අත්පා හැකිලීම දිගහැරීම දෙපඩ සිවුරු පාත්‍ර දැරීම ඉතා ප්‍රසාදජනක නොවේ කියනවා. ඉතා ප්‍රසාදජනක නෑ කියනවා. එමින්ම මේ දුකයයි ඒ වූ සැටියෙන් නොදනී කියනවා. එහෙමත් අය ඉන්නවා කියනවා. එහෙමයි. මේ දුකේ හට ගැනීම ඒ වූ සැටියෙන් නොදනී කියන මේ දුකේ නිරුද්ධ වීම ඒ වූ සැටියෙන් නොදනී කියන මේ දුක නිරුද්ධ වන්නා ප්‍රතිපදායයි ඒ වූ සැටියෙන් නොදනී කියන මේ අයුරින් පුද්ගලයෙක් ඇතුළත හිස් වූ විවර වූ මුව ඇති කලයක් බඳු. ඇතුළතත් හිස්. විවර වෙලා තියෙන්නේ. කොයි පැත්තකින්ම ගන්න දෙයක් නැහැ. එහෙමයි. ඒතර අපිට තේරෙනවා විතර මේ හැම දෙයකින්ම බලද්දී අපිට මේ සසරට වැටෙනකොට එක පැත්තකින් කොච්චර අනතුරක් තියෙනවද? දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව තලයේ ඉන්දියාවේ පහළ වෙලා ඉදිද්දී කොච්චර නිගණ්ඨනාත පුත් සරණ ගිහපු පිරිසක් හිටියද ඉතින්? එහෙමයි ස්වාමීනි. කුමක් නිසාද මේ ස්වාක්කාත සම්දිට්ඨික දහමක් තේරුම් ගන්න බැරි වීමේ සාපේතිය. ඊම ස්වාක්කාත සම්දිට්ඨික දහමක් තේරුම් ගන්න බැරි වුණාට පස්සේ තමයි අපි පුද්ගලයා අල්ලගන්න මහන්සි ගන්න. තේරුණා නේද? එහෙමයි. එතකොට පුද්ගලයාගේ අත්දැකීම් අල්ලන්න මහන්සි ගන්න අපි. පුද්ගලයන්ගේ අත්දැකීම් අල්ලනෝනේ අද ගොඩාක් කට්ටිය. දැන් අද බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන කාරණේදී මිනිස්සු අල්ලලා තියෙන්නේ මොකද්ද එතකොට? රහත් වුණා කියලා මහා හිස් ප්‍රලාප දොඩවද්දී ඉතින් මිනිස්සුන්ට ඒ බණ හොඳයි නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මිනිස්සු අල්ලලා තියෙන්නේ මොකද්ද? ස්වාක්කාත සම්දිට්ඨික ධර්ම තේරුම් ගන්න බැරි කම. එහෙමයි. තේරුණා නේද? එතකොට ඒක මහා මේ අරුම පුදුම කාරණාවක් නෙවෙයි ඉතින් භාගතුන් වහන්සේ කාලෙත් එක ඇත්තටම බලද්දි. ඇයි ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටිද්දිම චතුරාර්ය සත්‍ය දේශනා කරද්දිම චතුරාර්ය සත්‍යට වෙන අර්ථ නැතුව තියෙද්දිම ඒ ස්වාක්කාත සම්දිට්ඨික ධහමට වෙන අර්ථ නැතුව තියෙද්දිම පිරිසිදුව නිර්මලව තියෙද්දිද රහතුන් බිහි වෙලා සිටිද්දිම නිගණ්ඨට පැහැදිච්ච පිරිසක් හිටියා. එහෙමයි ස්වාමීනි. දැන් අද නම් මේකට අර්ථකථන වැඩි වුණා කියමුකෝ ධර්මයට. නේද? ඒකත් එක්ක මිනිස්සු මම්මුලා විමුණා කියමුකෝ අපි දැන් මොකද්ද මේකේ හරි කියලා තේරුම් ගන්න. එහෙයි. දැන් එදා එහෙමයි. ස්වාමීනි මේ අවාසනාවක් තරම්ද දැන් තථාගත බලධර්මයන් පිළිබඳ අපේ ස්වාමීන් වහන්සේ අපිට ධම්මානුශාසනා සිදු කරනවා. මේ තථාගතයන් වහන්සේ ලෝකෙන් වෙන වෙන විදිහ දිලිසි මෙතරම්ම පෙනෙනවා. ඒ ප්‍රඥාවට ඉඩ තියන්නේ නැතුව අපි මොකක්ද අපිට හිතට දැන්න සංවේදී කාරණාවක් ඔස්සේ දුවනවා. හරියට හරි. එහෙමයි. ඇත්තට දැන් මේ සංවේදී වෙන කරුණක් ඔස්සේනේ දුවන්නේ. එහෙයි. රට ජාතියට මිනිස්සු ආදරේ. ඒකත් එක මොකද වෙන්නේ? තමන්ගේ රටේ බුදුරජාණන් වහන්සේ පුදුනා එකක් වගේ ඒකටත් ආසයි. එහෙමයි. බලන්න තමන් හිත සංවේදී වෙච්ච තැන. රට ජාතියට ඇත්තටම ආදරේ නම් ඇත්තට මේ ජාතිය ආරක්ෂා වෙලා තිබුණේ බුද්ධ ශාසනය තියෙන කාලේ. එහෙමයි ස්වාමී. සැබෑ විදිහටම සුරක්ෂිත වෙලා තිබුණේ. එහෙමයි. මිහිඳු මහරහතන් වහන්සේ වැඩලා බලන්න ඒ කාලේ ශාස්ත්‍රීයක වෙලා මේ රජවරුන්ගේ කාලේ
මේ ධන දාන්නයන්ගෙන් ආඩ්‍ය වෙලා මේ හොඳට මේ අහසට උසට විහෙර විහාර බැඳිලා මහා හිතා ගන්න බැරි තාක්ෂණයක් තිබිලා තියෙනවා. අපිට හිතා ගන්න බැරි මේ වෙදකමක් තිබිලා තියෙනවා ලංකාවේ. එහෙමයි. එතකොට මොන කාලෙද ධර්මයේ තිබිච්ච කාලේ. එහෙමයි. ස්වාමීනි මේ ශ්‍රාවකයා මේ දිවිල්ල අතහැරලා මහා සංඝරත්නය නිතර සිහිපත් කරනවා වගේ ಗುಣ වශයෙන් තුනුරුවන හඳුනා ගන්න. ඒ ප්‍රඥාවට ඉඩකඩ වෙන් කරගන්න තියෙන අනිවාර්ය අඩු ගානේ අපි පුරුදු වෙන්න ඕනේ මේ ජීවිතේ පිරිසුදු ධර්මය අහන්න. එහෙමයි ස්වාමීනි. ඉස්සෙල්ලම. එහෙමයි. ඒතර පිරිසුදු ධර්මයේ ශ්‍රවණය කර දැන් අපි මේ යුගයේ තියෙන අඩුපාඩුවක් තමයි පොදුවේ ගත්තොත් එimhe ඒක මනසට ලේසියෙන් සංවේදී වෙලා කාවදින්නේ නැහැ ඇත්තටම. ඒතකොට අපි නිරන්තරයෙන් මේ ධර්මෙත් එක්ක එකතු වෙලා ඉන්න අඩු ගන්න. එහෙමයි ස්වාමීනි. ඒතර අපි සීලේ පිහිටා, තෙරුවන් සරණේ පිහිටා අපි ධර්ම ශ්‍රවණේ පිරිසුදු ධර්ම ශ්‍රවණේම අපි එලි කාලයක් ඉන්නකොට ඒ දහමම නිරවුල් වෙන්න කරුණම් බවට පත් වෙනවා. එහෙමයි. දහම නිරවුල් වෙන කරුණක් බවට පත් වෙනවා. ඒතර දහම නිරවුල් වෙන කරුණක් ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? ඒතර යා මේ ජීවිතේ ගත කරන්නේ දහමේම ඇලිලා නම් සමහර මරණාසන්න මොහොතේදී ඔහු ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයෙන් හඳුන ගන්න කෙනෙක් වෙයි. ඒකට ඒකේ නා බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනාද නැද්ද කියන පස්සේ දුවන කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ අරහත්ත්වය ගැන පැහැදිලි ඉන්න කෙනෙක් යා වෙනවා. එහෙමයි. දැන් අද වෙලා තියෙන්නේ මොකද්ද? අද බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනාද හරිය ඉපදුනාද මෙහි ඉපදුනාද කියලා හොය ඉන්න පිරිසන්නේ අදින්නේ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේගේ අරහත් තේරුම් ගන්න දුවන පිරිසක් නෑනේ. එහෙමයි. සම්මා සම්බුද්ධත්ව විද්‍යාචරණ සම්පන්න සුගත ගුණී තේරුම් ගන්න මහන්සි ගන්න පිරිසක් නෙමෙයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කිව්වන් ඒක පස්සේ දුවන පිරිසක් ඉන්නවා. බුද්ධ ගයාවේ තියෙන ලංකාවේ අතනයි කිව්වන් ඒක දුවන පිරිස බලන්න පිරිසක් ඉන්නේ. එතෙන්ට ఈ අවාසනාවන් තිරනකොට පත්තුනේ. ජාති අවාසනාවන්ත වුණා කියන එක තමයි. එහෙමයි. ජාති අවාසනාවන්ත වුණා කියන්නේ ඕක. ඇයි ධර්මයේ අතහැරලා පුද්ගලික කියව බොරුවක් පස්සේ දුවන්න ගත්තා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ ඔක්කොටම හානිය මොකද්ද? ධර්මයේ අතහැරපු එක. මොකද මේ ධර්මීය ශ්‍රවණය අතහැරිට පස්සේ මොකද වෙන්නේ? තමන් කළ යුතු දේ බුදු කෙනෙක් පහළලා දේශනා කළේ මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේම පහළලා මේ ශ්‍රාව දෙව් මිනිස් ලෝකයාගෙන බලාපොරොත්තු වෙන්නේ කොහොමද ලංකාවට වැඩියේ? ඒතර මේ ශ්‍රාවකයෝ මොකද්ද කරගත්තේ? කිසි දෙයක් පිළිබඳ වැටහීමක් නැහැ. ඉතින් එහෙම කිසි ඉලක්කයක් ඇති වෙන්නේ නැති හිතවලට මේ වගේ මිත්‍යා දෘෂ්ටි පස්සේ දුවනවා කියන එක ඉතින් සාමාන්‍ය දෙයක්. එහෙමයි. පැවිදි සමාජ පවා එහෙමයි. පැවිදි සමාජ පවා අර දේවල් පස්සේ දුව ඉන්නේ ඇයි? මේ අරහත්ත්වය ගැන සිහි කළොත් නේ අපේ රැකවරණේ තියෙන කියලා අවබෝධයක් නැහැ. එහෙමයි. ස්වාමීනි ඔබ වහන්සේ මතක් කළ ආකාරයෙන් ධර්මයේ ජීවිතයේ දෙවෙනි කොට ජීවිතයට බද්ධ කොටගෙන මේ જાතියක් විදිහට කටයුතු නොකළොත් එහෙම මේ එක මිත්‍යා දෘෂ්ටි වලට තව කොතරම් ඉස්සරහට අපි විශාල ව්‍යසන වෙන්නේ. එහෙමයි ස්වාමී. මේක 2ට 3ට 4ට 5ට බෙදි යයි ඊට පස්සේ බලන්න තව ටික කාලෙකින් ඊට පස්සේ මොකද වෙන්නේ? ලංකාව මෙතන තමයි ඉපදුනේ කියයි. තව පිරිසක් කිය උතර නෙමෙයි ඉපදුනේ මෙතන ඉපදුනා කියලා තවත් තැනක් හදාගන්න. එහෙමයි ස්වාමී. වෙන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු ඒ අර ලංකාව ඉපදුනා කියලා ඒ මතයට එකතු වෙච්ච පිරිසම ඔන්න දෙපිරිසකට බෙදනවා ඊළඟට. මොකද ඉන්නේ උතර නෙමෙයි මෙතන කියන එකට. නැද්ද බලන්න. එහෙමයි ස්වාමී. ඒතර මේ මහා සාපයක් නේ ගිනි ගෙඩියක් නේ දෙන්නේ ඔය එතකොට ඔය කට්ටිය. ඔය මහා ආරවුල් ගොඩක ආරම් පටන් ගන්න හදන්නේ ඔයගොල්ලෝ. එහෙමයි. ඉතින් මේ ඔක්කොම ආරවුල් හදන පිරිස නම් ලෝකේ අඩුවක් නැහැ. එදත් හිටියා, අදත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. ඒ නිසා තමයි අපි ප්‍රඥාවන්ත විය යුත්තේ. ධර්මයේ කුමක්ද අධර්මයේ කුමක්ද? සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද? තීරුම් ගත යුත්තේ ප්‍රශ්න ගොඩක් මේ ලෝකේ තියෙන නිසා. අටලෝ දහමක් කියලා එකක් නැත්තම් ඉතින් අපි ධර්මයේ හැසිරෙන්න ඕනේ නෑනේ. එහෙමයි ස්වාමී. තේරුණා නේද? ওই ප්‍රශ්න ටික ලෝකේ තියෙන නිසායි අපි ওই ප්‍රශ්න වලට කොයි වෙලාවෙ මැදි වෙයිද දන්නේ. මිතුවක්කල් සසරේ අපි මේ ආවේ ওই ප්‍රශ්න වලට මැදිහත් වෙලා. ඊළඟට තියෙන මේක දේශනාවේ තියෙන මහන්නේ පුද්ගලයෙක් ඇතුළත පිරී ගිය වැසූ මුව ඇති කලයක් බඳු වන්නේ කෙසේද? මහන්නේ මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉදිරියට යෑම ආපසු හැරීම ඉදිරිය බැලීම එයාගේ ඉරියව් හරි ප්‍රසාද ජනකයි කියනවා. ඒ වගේම මේ දුකයයි කියලා අවබෝධයත් ඒ විදියටම පිළිట్లా තියෙනවා කියන. එහෙමත් අය මේ ලෝකේ ඉන්නවා කියන.
එහෙමයි. මේ දුකේ හට ගැනීම, මේ දුකේ නැතිවීම, මේ මාර්ගය කියන අවබෝධය ඒ විදිහටම පිළිපොයත් ඉන්නවා කියනවා. ඒතර ඔය දෙකම තියන අයත් ඉන්නවා කියනවා. මොකද වෙන්නේ? ඇතුළතත් පිරීලා කලේ වහලා තියෙන්නේ. එහෙම පුද්ගලයොත් ඉන්නවා. ඒ දෙකම නැති පුද්ගලයොත් ඉන්නවා. කලේ වහලා විතරක් ඇතුළත හිස් පුද්ගලයොත් ඉන්නවා. තේරෙනව නේද? එහෙමයි. එතකොට අද යුගයේ ගත්තොත් මිනිස්සු ඉතින් මේවට තමයි පහදින්නේ. බාහිරට පැහැදෙන්න ගත්තට පස්සේ සෙනෙහසින් යට වෙන්න ගත්තට පස්සේ මොකද වෙන්නේ? ධර්මයට තැන නැති වෙලා යනවා. ධර්මයට තැන නැති වෙලා යනවා. ඒකයි ධර්මයේ හැල්ලු කරනවා. එහෙමයි ස්වාමීනි. ධර්මයේ හැල්ලු කරනවා. ඒ කියන්නේ ඒ දේවල් කරන කට්ටිය කරපුවායි ධර්මයේ හැල්ලු කරන්නේ අපි කියන්නේ. ඒ හැම මොහොතකම කරන්නේ ධර්මයේ හැල්ලු කරන එක. ඔය ධර්මයේ හැල්ලු කරන පිරිස ඊට පස්සේ කාලයක් යනකොට කියනවා මොකද වෙන්නේ? මොකක්ද දන්නවද? දැන් ඒ වගේ ඔය බණ භාවනා කර කර ඉඳලා වැඩන්නේ ඉස්සෙල්ලා රට ජාතිය දැක් ගන්න ඕන කියලා එනවා ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. එන්නේ නැද්ද? එහෙයි. අහන්නත් අද ඕක නැද්ද බලන්නකෝ. සීනවා. එහෙයි. ඊට පස්සේ දැන් අර මේ බුදු වෙන පිරිසක් ගැන අන්තිමට ආවනේලා ඉන්දියාවේ අපි සංසාරයෙන් ඈතර වෙලා හිටියේ වැඩන්නේ අපි අනිත් අයත් ඈතර කරන නිසා අපි ඉස්සෙල්ලා බුදු වෙන්න ඕන මහායානිය ආවා. ඒ වගේ තමයි ඉස්සරහට අනාගත පිරිසක් කියනවා මේක හරියන්නේ නැහැ. මේ ඉස්සෙල්ලා මේක කරන්න ඕන. මම බලන්නේ ධර්මයේ හැල්ලු කිරීමේ සාපේ. ධර්මයේ හැල්ලු කිරීමේ සාපේ තියෙන්නේ. මේ බාහිර දේවල් වලට යොමු වී කරන්නේ මොකද්ද? ධර්මයේ හැල්ලු කරනවා. එහෙමයි. ධර්මයේ නින්දාවට පාත්‍ර කරනවා. ධර්මයට ගරහනවා. ඕක කියලා හරියන්නේ නැහැ කියනවා. ගරහන්නේ කාටද? උඩ භාගතුන් අතර ගරහන්නේ. වැඩිපුර පිරිසක් ඕවට පහදින්නේ නැහැ කියනවා. වැඩිපුර පිරිසක් පහදින්න කැමති මේවටයි කියනවා. ඉතින් කැමති ඒවට නම් ඒව කළාට කමන්නේ ධර්මයේ හැල්ලු කරන්නේ නැතුව. එහෙමයි ස්වාමීනි. ධර්මයේ නින්දාවට පාත්‍ර කරන්නේ නැතුව. ධර්මයේ නින්දාවට පත් කරොත් ධර්මයේ හැල්ලු කරොත් මොකද වෙන්නේ මේ? අපි බුදුරජාණන් හරියන්නේ ඒ જાතිය වෙනසිනවා. එහෙමයි ස්වාමීනි. එතකොට જાතිය වෙනසින්නේ. එහෙමයි. ධර්මයේ නින්දාවට පත් කරනවා නම් ධර්මයේ හැල්ලුවට පත් කරනවා නම් එතකොට ධර්මයේ අපි මේ දෙවනි තැනට දානවා නම් වෙන දෙයකට නම් වැඩිපුර පිරිසක් පහදින්නේ මේකටයි කියලා ඒකට මුල් තැන දෙනවා නම් මොකද වෙන්නේ? අන්න જાතිය වෙනසෙන තැන. එහෙමයි ස්වාමීනි. වෙන ක්‍රමයකට නෙවෙයි. එහෙමයි. රද જાතිය වෙනසෙන්න ප්‍රධාන හේතුව තමයි ඉතින් ඇත්තට. මොකද්ද? බාහිරින් බල්ලා පුද්ගලික හිත සතුට වෙන විදිය බල්ලා විශාල පිරිසක් කැමති ඉල්ලන දේ බලලා එතෙන්ට මූලිකත්වය දෙනවා. එහෙමයි ස්වාමීනි. තේරෙනව නේද? එතෙන්ට මූලිකත්වය දෙනවා. එහෙම මූලිකත්වය දෙන්න මොකද වෙන්නේ? ජාතියත් විනාශ වෙයි, ආගමත් විනාශ වෙයි, රටත් විනාශ වෙයි, සංස්කෘතියත් විනාශ වෙයි, ඔක්කොම නැතිලා යනවා. ඔහොම තමයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විශාල පිරිසක් එහෙනම් පහ දිනකන් ඉන්න ඕන කියලා හිතාගෙන නම් අදට පළවෙනි ධර්ම දේශනාව පැවැත්වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙයි. පස් දිනයි හිටියේ. ඉස්සෙල්ලා හෙව්වේ එක්කනේ කවුදාලා අර කාලම්. එහෙමයි. උද්දකරාම් පුත්ත. ඊට පස්සේ තමයි පස් දිනයි සිහුනේ. පස් දින හොයාගෙන ගියේ. මේක අපි මේ ඔලු ගෙඩි ගන්න ටාගට් කරනව නේද? ಜಾති අවාසනාව. එහෙමයි. ස්වාමීනි මේ දරණී තලයේ මනුස්ස වර්ගයා ගත්තත් කෝටි කතරම් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපේ පුංචි රටට ධර්මයේ ලැබිලා මේ ධර්මයෙන් විනිශ්චය කරගෙන ඉදිරියට යන්න ඕන කියලා මේ හිතලා ජාතිය වාසනාව උදා කරගන්න අපි දක්ෂ නොවුනොත් ඉවරයි ඉතින්. එහෙමයි සා. ඉවරයි. එහෙයි. හැබැයි අපි ජාතිය රකින්නත් රට රකින්නත් ශාසනය රකින්නත් ධර්මය කිව යුත්තේ. එහෙමයි ස්වාමීනි. ධර්මය කිව යුත්තේ. එහෙයි. ඒකට ඊතර මාදර පුණ්‍ය ප්‍රතිපදාවන් ඉස්මතු කරලා තියන්න ඕන. මිනිස්සුන්ට ඒක කරගන්න. පුණ්‍ය ප්‍රතිපදාවන් ඉස්මතු කරලා තියන්න. එහෙමයි. මේ මහමුණායි කරන්නේ ඒකනේ ධර්මයේ පිරිසිදු ධර්ම ඉස්මතු කර කර මිනිස්සුෙකුට කවදා හරි දවසක රැකවරණයක් ලැබෙන්න පුළුවන් තෙරුවන් විශ්ේ පුණ්‍ය ප්‍රතිපදාවන් ඉස්මතු කරලා තියෙනවා. එහෙමයි. එච්චරයි. ඉතින් මහමුණාවෙන් ඉන්න නිසා හැමතිස්සෙම මේ ධර්මයට විනයට අදාළව හැමදේම ඉස්මතු කරන්න කටයුතු කරලා තියෙනවා. එහෙමයි. ඒකයි. ඉතින් ඒ නිසා පින්වත්නි සතුටු වෙන්න
මෙවන් යුගයක මේ ධර්ම කතාව අධර්ම කතාවෙන් යට වෙවි යන යුගයක ඔබට මේ පිරිසිදු නිමල දහමම ඔබ මේ දෙව් මිනිස් ලෝකයට ලබා දීලා ඔබ ජාතිය වෙනුවෙනුයි මේ කැප වෙන්නේ. රට වෙනුවෙනුයි ඔබ මේ කැප වෙන්නේ. ශාසනය වෙනුවෙනුයි ඔබ මේ කැප වෙන්නේ. ඒ නිසා මේ උදාර පින සසර දුක් දුරු කිරීම පිණිසම එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම තුනුරුවනම මුදුන්පත් කොටගෙන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ අපට අනුකම්පාවෙන් පෙන්වා වදාලා අප හැමදෙනාගේ හිත්වල භාග්‍යවතුන් වහන්සේ වඩා හිඳීවි වැඩම කරගනීවි අපි උත්සාහය දරලා කියන කරුණා චේතනාවෙන්. ඉතින් අපි හැමදෙනාම මේ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනා පිණිසත් කාලය උදා වුණා. ඒ පිණිස ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මොනරාගල කොටිගල්හෙල අංක 14 නිවසේ පදිංචි පින්වත් එච්.එම්. පුංචි බණ්ඩා පියාණන් ඇතුළු දූ දරුවන් බෑනාවරුන් ලේලිවරුන් සහ මොනුබුරු මිනිපිරියන් එක රාශිය වෙලා තමයි මේ උදාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුදු සසුන හිත කැමති සියලු දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු නාගයින්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන්ට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය ධර්මයේ පරම පූජනීය මේ ධම්මක විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට උපාසක දරුවන්ට අනගාരികා මෑණිවරුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින ඒ වගේම මේ රැස්වන උදාර පින මිය පරලොව ගිය කේම් පේමාවතී පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මිය පරලොව ගිය කේම් කිරිබණ්ඩා සීයාට ඩී.එම්. හීම්මැණික ආච්චිට කේම් විමලාවතී පුංචි අම්මාට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලොව ගිය ඩී.එම්. රම්මැණික ආච්චිට එච්.එම්. බණ්ඩා සීයාට සියාතු සීයාට සහ සුදු බණ්ඩි ආච්චි ඇතුළු ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ ධර්ම දානය සඳහා මූලිකත්වයෙන් කටයුතු කළ එච්.එම්. පුංචි බණ්ඩා පියාණන් ඇතුළු දූදරු බෑනාවරු ලේලිවරු මොනුබුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පවුලේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම අසනීප තත්වයෙන් පසුවන සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වේවා. සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
ඉතින් ගරුතර මහා සංඝරත්නයේ මහත් පරිශ්‍රමයේ සිදු කොට අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයේ දායාදය පින්වන්ත ඔබ අප හැම දිනාටම සලසන්නට යෙදුණා. ඒ උතුම් ධර්ම සාකච්ඡාවන් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපි ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ අප හැමදෙනාම වෙනුවෙන් දරන්නට යෙදුනේ වර්ෂ 2020 පෙබරවාරි මාස 11 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන KM පේමාවතී පින්වන්ත මෑණියන්ට විශේෂයෙන් මිය පරලොව ගොස් වසර 2ක් පිරීම නිමිත්තෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් මොනරාගල කොටිගල්හෙල අංක 14 නිවසේ පදිංචි පින්වත් එච්.එම්. පුංචි බණ්ඩා පියාණන් ඇතුළු දූ දරුවන් බෑනවරුන් ලේලිවරුන් සහ මුණුබුරු මිනිබිරියන් වශයෙන් ඒ පවුලේ පින්වන්ත හැමදෙනා. ඉතින් ඒ හැමදෙනාමත් ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් අපි ඊළඟ දවසෙත් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තුනුරුවන හදවතේ වඩා හිඳවා ගන්න ජාතිය සවිමත් වුණොත් නිතැතින්ම ජාතිය වාසනාවන්ත වේවි. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.